හොඳයි. එහෙනම් සෑම දිනාටම තෙරුවන් සරණයි. දෙසැම්බර් මාසයේ දවස් 5ක භාවනා වැඩසටහනක් අපි යොදාගත්තා. ඉතින් මේ භාවනා වැඩසටහනේදී අපි අවස්ථානුකූලව තමන්ගේ චිත්ත සමාධිය, විදර්ශනා ඥාන තුනු කර ගැනීමට, දියුණු කර ගැනීමට උපකාර වෙන ධර්ම කාරණා වරින් වර කියලා දෙනවා. මේ වෙලාවේදී මේ පින්වුතුන්ට මම විශේෂ කාරණයක්, විශේෂ බණ කරුණු ටිකක් කියලා දෙනවා. සූත්‍රයක් අනුසාරයෙන් ඒ ධර්ම කරුණු ටික මේ පින්වුතුන්ට හොඳට තේරුම් ගන්නට, වටහා ගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම කාරණා ටික ඉතාමත් හොඳින් වටහාගෙන තේරුම් අරගෙන ඒට අනුකූලව තමන්ගේ ජීවිතය ධර්මයේ පිහිටා පවත්වාගෙන හැම දිනාටම මේ සංසාර දුකින් එතර වී නිවනින් සැනසෙන්නටම නිර්වාණ ධාතු අවබෝධ කරගන්නටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සූත්‍ර දේශනාවේ තිබෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම කාරණයක්. අසුතවා පුතුජනෝ භාස්තේ කියන්නේ මේ අසුතවත් පුතුජනේ මහණෙනි, මේ ශ්ලෝකයේ ඉන්න ආර්ය ධර්මය අහපු නැති, ආර්ය ධර්මය කනට වද්දාගත්තේ නැති, ආර්ය ධර්මයේ පුරුවක් නැති පුතුජනෝ, මේ අසුතවා පුතුජනෝ කියලා කියන්නේ සුත භාවයක් නැති, ආර්ය ධර්මයේ අහපු නැති පුතුජනෝ. ඒ අය මෙන්න මෙහෙම වචනයක් කියනවලු. කනකිච්චෝ ලෝකෝ, කනකිච්චෝ ලෝකෝ කියලා කියනවා. ඒ කියන්නේ කනකිච්ච කියලා කියන්නේ මේ ලෝකයේ මිනිස්සු කියනවලු එහෙම. කනකිච්චෝ, කනකිච්චෝ කියලා. කනකිච්ච කියලා කියන්නේ පාලි භාෂාවෙන් මේකයි. ඉඩක් ලැබුණොත් වැඩේ කරනවා. ඉඩක් ලැබුණොත් වැඩ කරනවා. මට අවස්ථාවක් ලැබුණොත් මම වැඩ කරනවා. ඒ කියන්නේ මම කන කිච්ච කියලා කියන්නේ, කන කියලා කියන්නේ සමය, වේලාව, ටයිම් එක. කිච්ච කියලා කියන්නේ මට ඉඩ තිබුණොත් මම ඉඩක් ලැබුණොත් මම මේක කරනවා. ඔය මිනිස්සු කියනවලු එහෙම. කන කිච්චෝ ලෝකෝ, කන කිච්චෝ ලෝකෝ. මට වේලාව තිබුණොත්, වේලාව ලැබුණාම මම ඒක කරනවා. කොහොම මිනිස්සු කියනවා. අහලා තියෙනවද එහෙම? මට වෙලාව තිබුණොත්, මට ඉඩ ලැබුණාන් පස්සේ මම ඕක කරනවා කියලා. එතකොට මේ වගේ අයට කියනවා කන කිච්ච කට්ටිය කියලා. ඉඩක් ලැබුණොත්, වෙලාවක් ලැබුණොත් මම ඒ වැඩේ කරනවා. ඒක ඉතින් වෙලාවක් ලැබුණොත් එහෙම, වෙලාවක් ලැබුණොත් මම මේ දේ කරනවා. ඉඩක් ලැබුණොත් අහවල් දිහා යනවා. හැබැයි මේ සමහර ඒවාට තිබෙනවා මම ඉඩක් ලැබුණොත් කෑම ටිකක් කනවා. එහෙම අය ඉන්නවා. ඉඩක් ලැබුණොත් මම තේ ටිකක් බොනවා. ඉඩක් ලැබුණොත් මම පොඩ්ඩක් නිදා ගන්නවා. එහෙම නෑ නේද? ඒවා අනිවාර්යයි. හැබැයි මේ සමහර දේවල් වලට තියෙනවා කන කිච්ච, මට ඉඩක් ලැබුණොත්, වෙලාව ලැබුණාම මම මේ දේ කරනවා කියලා හිතා ඉන්නවා. ওই විදිහට පුතඥාය කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් කනේ කියලා කියන්නේ වෙලාවනේ. ක්ෂණය, වෙලාව, අවස්ථාව. ඉතින් මේ ඔය ඕවා කියන මිනිස්සු දන්නේ නැලු නෝචකෝසෝ ජානාති කනංවා අක්කනංවා. ඔයෙන් කියන මිනිස්සු වෙලාව දන්නේ නැලු, අවේලාව දන්නේ නැහැ. මට වෙලාවක් ලැබුණොත් කරනවා කියලානේ කියන්නේ. එතකොට එයා හිතාගත්ත වෙලාවක් ඇතිනේ. නේද? මට ඉඩක් ලැබුණොත් කරනවා කියලා ඒ මොකද්ද ඉඩේ කියලා ඒ අය හිතාගෙන නැති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය වෙලාවක් ලැබුණාම, ඉඩක් ලැබුණාම, අවස්ථාව ලැබුණාම වැඩ කරනවා කියලා හිතාගෙන ඉන්න අය, ඒ අය නෝචකෝසෝ
ජානාති කනංවා අක්ඛනංවා ඒගොල්ලෝ මොකද්ද ඒ වෙලාව මොකද්ද ඒ ශරණය මොකද්ද ඒ අවස්ථාව කියලා දන්නේ නැළු අවස්ථාව දන්නේ නැළු අවස්ථාව නොවන එක දන්නේ නැහැ. ඒක හරි වටිනා කාරණයක්. දැන් අපි ඔය මේ කියනවා නේද ඉඩක් ලැබුණම වැඩ කරනවා අපිට තව කාලයක් අපිට තව මේ කල් තියෙනවා එහෙම කියනවා නේද? දැන් සමහර අය හිතාගෙන ඉන්නවා අවුරුදු 50 60 පෙන්නම තමයි සිල් ගන්නෙ නේද? සිල් ගන්නෙ අවුරුදු 60 විතර පෙන්නට පස්සේ. එයා හිතාගෙන ඉන්නවා. එතකොට තමයි මට අවස්ථාව ලැබෙන්නේ. ඒකට ඒගොල්ලෝ ප්‍රෝග්‍රෑම් කරගෙන තිබෙනවා මම ඉගෙන කියාගෙන ඊට පස්සේ රස්සාවක් හොයාගෙන අමුදරුව ළමයි ලපටි හදාගෙන රැකී ආරක්ෂා කරගෙන හම්බ කරගෙන ගයක් දොරක් හදාගෙන ඔක්කොම ස්ථාවර ළමයි ලපටින්ට උගන්වලා ඒගොල්ලෝ රස්සාවක් කරලා ඊට පස්සේ විවාහ ඔක්කොම කරලා දීලා ආවාහ විවාහ කටයුතු වලින් ඒගොල්ලෝන්ගෙන් බර නිදහස් වුණාන් පස්සේ දැන් හරි. දැන් ඉගෙන ගත්තා, රස්සාවක් කරා, ගයක් හැදුවා, ළමයි ලපටි හැදුවා, ඒගොල්ලෝ ගන්නලා විවාහ කළ දුන්න දැන් මගේ කාලේ හරි. දැන් එතකොට කරන්න තියෙන්නේ මොකද්ද? කරන්න වැඩකුත් නැහැ, ගෙදර ඉන්නත් බෑ. දැන් මොකද කරන්නේ? එහෙම නේද? එහෙම මිනිස්සු ප්‍රෝග්‍රෑම් කරගෙන ඉන්නවා. සමහරට කලින් එන්න කියලා කිව්වොත් එහෙම තාම අපිට කල් තියෙනවා. එහෙම කියනවා. තාම අපිට අවස්ථාව තියෙනවා. ඉතින් මේ තරුණ කාලයේ ඉතින් බෑනේ. ඇත්තටම කරන්න අවශ්‍ය වෙලාවට කියන්නේ සීලයක් රැක්කොත්ද හොඳ නැත්නම් සීලේ ඉබේ එන වෙලාවට කරන එකද හොඳ? ඒ කියන්නේ අවුරුදු 60 පයින්නවා කියලා කියන්නේ 70 වෙනවා කියලා කියන්නේ බොහෝ දුරට අවුරුදු 50න් එහාට. කියන්නේ එහෙම වෙනවා කියලා කියන්නේ අපේ ශාරීරික හයිය හස්තිය අඩු වෙනවා. ඉඳගත්තුත් නැගිටින්නේ අමාරුවෙන්. නැගිට්ටොත් හිතේ ඉඳගන්නේ බිත්තියක් අල්ලගෙන පුටුවක් අල්ලගෙන තවත් කෙනෙක්ගේ ඇඟේ ඉල්ලලා අතක් අල්ලගෙන එහෙමනේ. එතකොට ඉතින් එයාගෙන් සත්තු මරන්නේ හොරකම් කරන්න යන්නේ නැහැ නේද? වරදව හැදෙන්න යන්නෙත් නැහැ, බොරු කියන්නෙත් නැහැ, කියාගන්න ඒවා විශ්වාස කරන්නෙත් නැහැ, කියාගන්නේ. ඉතින් බොරුවක් කිව්වත් මිනිස්සු වයස ගිය අය පිළිගන්නේ නැහැ. ඔය වයසක අය දන්න එකක් කියලා අතර දෙකට බොරුවක් කිව්වත් ඒවා වැලිඩ් වෙන්නේ නැහැ. අනිත් එක්කන පිළිගන්නේ නැහැ. එතකොට තේනවා නේද මේ 60 පෙන්නන් පස්සේ නිකන් ඔටෝ සීලයක් එනවා කියලා. ඉබේම සීලයක් එන ගතියක් තියෙනවා. ශාරීරියේ තිබෙන දුර්වලතාව නිසා ඔක යන්න මේ අවුරුදු 70 75 යනකොට ගමම් බිමම් පවා හරි සාන්ත උපසාන්ත වෙනවා. දැන් බලන්න සමහර අය යන විදිහ එහෙම යම්කිසි ආකාරයක් ගන්නවා. ඉතින් ඒ කාලයට සීල් ගන්න යන එකද හොඳ? ඒක සංවරයක් ඇත්ත වශයෙන්ම Taman හිතාගෙන කරන සංවරයක්ද කරගන්න බැරි හින්දා ඇති වෙන සංවරයක්ද? ඒක බැරි හින්දා ඇති වෙන සංවරයක්. නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ දෙන ක්ෂණය සහ අවස්ථාව ওই විදිහටත් මිනිස්සු හිතා ගන්නවා. බුදුරජාණන් වහන්සේ මේක කියනවා සමය හේවත් අවස්ථාව දන්නෙත් නැහැ අවස්ථාව නොවන එක දන්නෙත් නැහැ මේ සාමාන්‍ය පුතඥයෝ. ඇත්තටම මේ ටික තවත් ඔය එක එක රටවල් වල ආරාම විහෙර විහාරස්ථානවල ගුණධර්ම වඩන්නා වූ අය ඇරුණාන් පස්සේ බොහෝ ජන කොටස් මිනිස්සු ලෝකයට බර වෙලා ඉන්නේ. මේ ටික අද දවසේ මේ දවස් කීපයකට මේ පින්වතුන් මේ ටික ආරක්ෂා වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. ඉද බික්කවේ තථාගතෝච ලෝකේ උප්පන්නෝ හෝති. ලෝකයේ බුදුරජාණන් වහන්සේ දැන් පහළ වෙලා ඉන්නේ. ඉතින් අරහං සම්මා සම්බුද්ධ ගුණයේ තිබෙන
විද්‍යාචරණ ගුණයේ තිබෙන සුගත ලෝක විදු ගුණධාරී වූ ඊළඟට අනුත්තර පුරුෂ ධම්මසාරති සත්තාදේව මනසන බුද්ධ භගවා මේ කියන ගුණයන්ගෙන් යුක්ත වෙච්ච තථාගතයන් වහන්සේ දැන් ලෝකේ පහළ වෙලා ඉන්නවා. එතකොට ඒ තථාගතයන් වහන්සේ ওই විදිහට ගුණධාරීව ලෝකේ පහළ වෙලා ධම්මෝච දේශීයති. දැන් ධර්මයේ දේශනා කරනවා. ඒ මොන ධර්මයේ දේශනා කරන්නේ? ඕපසමිකෝ පරිනිබ්බායිකෝ සම්බෝධගාමි සුගතප්පවේදිතෝ. ඉතින් මේ කෙලෙස් සංසිඳවන නිර්වාණයට යොමු කරන මාර්ගඵල ලබා දෙවන ඉතින් මේ ධර්ම දේශනාවක් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා කරා. එතකොට දැන් එක මිනිසෙක් මේ සත්වයක් අයංච පුද්ගලෝ නිරයන් උපපන්නෝ හෝති. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්නකොට ඒ පුජ්‍යලයා ඉන්නේ කොහෙද? අපායේ නිරේ උප්පන්නෝ හෝති. අයං වික්කවේ පඨමෝ අක්ඛනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාසාය. ඉතින් මේක තමයි ලෝකේ බුදුරජාණන් වහන්සේ පහළ වුණත් උන්වහන්සේ පහළ වෙලා හිටියත් ක්ෂණයක් නොවන අවස්ථාවක් නොවන කාරණේ තමයි අසමයෝ බ්‍රහ්මචර්ය වාසාය. මේ මාර්ග බ්‍රහ්මචර්යාව හේවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්ට අවස්ථාවක් නැහැ. හැබැයි ලෝකයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්න බව හැබෑව. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් උන්වහන්සේ නිර්මල ධර්මයේ දේශනා කළත් නිර්වාණගාමී ප්‍රතිපදාව දේශනා කළත් ඒ කෙනා ඉන්නේ කොහෙද? නිරේ. අපායගාමී වෙච්ච නිසා එයාට අවස්ථාව නැහැ අර ධර්මයේ මුණ ගස්සා ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ එයාට ඒක අවස්ථාවක්ද අවස්ථාවක් නොවන එකක්ද? ආන්න. මේකට කියනවා මොකක්ද? ක්ෂණය කියලා කියන්නේ මොකද්ද? සුදුසු කාලය. මේකට කියනවා මොකද්ද? නොසුදුසු කාලය කියලා. දැන් එතකොට ක්ෂණය කියලා කියන්නේ මොකද්ද? හොඳ කාලය. අපි කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ සුදුසු අවස්ථාව, සුදුසු කාලය, සුදුසු පරිසරය. අක්ෂණය කියලා කියන්නේ නොසුදුසු අවස්ථාව. දැන් එකක් තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. හැබැයි එයා ඉපදිලා ඉන්නේ කොහෙද? පුජ්‍යලයා නිරේ. එතකොට එයාට බණ දේශනා කරත් ඇහෙනවද? බුදුරජාණන් වහන්සේගේ පහළ වීම වැඩක් තියෙනවා. වැඩක් නෑ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අයං වික්කවේ පඨමෝ අක්ඛනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාසාය. පාරමී පුරාගෙන ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වුණත් මේ කෙනාට නිවන් අවබෝධ කරගන්න මාර්ග බ්‍රහ්මචර්යාව වඩන්ට අවස්ථාවක් නැහැ. එයා වෙන තැනක ඉන්නේ. එකක්. අවකාශයක් නැහැ. අනිත් එක තමයි නැවතද මහන්නේ වික්ඛවේ තථාගතෝච ලෝකේ උප්පන්නෝ හෝති. ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්නවා. උන්වහන්සේ ධර්මයක් දේශනා කරනවා. ඒ වුණාට මේ සත්‍යයා එයා නරකයේ ඉපදලා ඉන්නයි කෙනෙක්. නරකයේ ඉපදලා හිටියම එකම එක අවස්ථා කීපයක් යාට හම්බ වෙන්නේ. නරකයේ ඉන්නකොට යාට මෙන්න මෙහෙම කියනවා. නරකයේ ඉන්න සත්වයකට කවදාකවත්ම හොඳ දෙයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. කිසි දවසක හොඳ දෙයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඇහැට පේන දෙයක් තිබෙනවා නම් ගිනිගත් ආයුධයක්, ගිනිගත් උලක්, ගිනිගත් කැපුම් ආයුධයක්, ගින්දර පාට තිබෙන්නා වූ ගිනි ජාලාවක්, ඒ වගේම බුබුලු දාන්නා වූ ගිනි අඟුරු වලක්, ඒ වගේම ගිනි අඟුරු වලින් ඕජාව දාන දුම් දාන දෙයක්, ඔය භයානක දේවල් තමයි පේන්නේ. සත්‍යෙක් හිටියානම් සත්‍යෙක් ඉන්න බව දැක්කනම් ඒත් දකින්න බැරි
ඒ සත්වයා කැපීගෙන කෙටීගෙන විනාශ වෙගෙන යන්නා වූ සත්වයක්මයි එයාට දකින්න හම්බෙන්නේ. එතකොට ඇස් දෙකක් තිබුණොත් අපායේ ලැබෙන්නා වූ ඇස් දෙකට මොකක්වත් හොඳ දෙයක් හම්බ වෙනවද දකින්න? හම්බ වෙන්නේ නැහැ. දෙක, අපායේ ඉපදිච්ච කෙනාට කනට අහන්න ලැබෙනවා නම් දෙයක්. ඒ කනට අහන්න ලැබෙන දේ කිසිම දවසක සන්තෝෂයක් උපදින දෙයක් අහන්න හම්බෙන්නේ නැහැ. ගිනි වතුරක් වැක්කිරෙන සද්දයක්, සත්‍යයේ මහ විශාල විදිහට කෑ ගහන සද්දයක්, ඒ වගේම ලෝදිය වැක්කිරෙන සද්දයක්, ඒ වගේම තමන්ගේ කම් බිහිරි කරගෙන යනවා තමන්ව පොඩි කරගෙන නැති කරගෙන යන්නට එන පර්වතයක් හරි එහෙම නැත්නම් ගිනි ජාලාවක් හරි තියෙන ගංගාවල් වතුර ගලාගෙන යන ශබ්ද තියෙන්නේ. ඒ වගේ භයානක කරකස ගොරෝසු කටුක බය ගන්නවන තමන්ට මහා බයක්ම ඇති කරන්නා වූ සද්දයක් තමයි කන් දෙකට අහන්න ලැබෙන්නේ. දර්ශනයක් හොඳ දර්ශනයක් හම්බෙන්නේ නැහැ. හම්බෙන සද්දයක් කවදාකවත් හොඳ සද්දයක් අහන්න හම්බෙන්නේ නැහැ. භයානක සද්ද. ඒ වගේම නාසයේ තිබුණා නම් එහෙම මොකක් හරි ඒ ඉන්ද්‍රිය ධර්මයන්ට තියෙනවා නම් ගඳක්මයි දැනෙන්නේ. කිසිම දෙයක් මේ දැනෙන්නේ නැහැ. සමහර සත්වයන්ට අපායේ ඒවා නැහැ කියලා කියන, සමහර සත්වයන්ට තියෙනවා කියලා කියනවා. ඉතින් මේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්. අනිත් එක තමයි ශරීරයට දැනෙන්නා වූ ස්පර්ශය ඇවිල්ලා කිසිම දවසක පුළුන් වගේ දෙයක් ස්පර්ශ වෙන්නේ නැහැ. ගින්දරක්, ලෝදියක්, කැකෑරීමක්, ආයුධයක්, උලක්, පිහියක් ආන්නේ මේ වගේ දේවල් තමයි ඇගේ හැප්පෙන්නේ, වැදෙන්නේ, කැපෙන්නේ. කවදාකවත්ම එයාට හොඳ ස්පර්ශයක් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මනසට ඇතිවෙනා වූ සිත් සියල්ලක්ම මහා විපාක වාරය ඇතිවෙන භයානක සිතුවිලි තමයි, දුක්ඛදායක සිතුවිලි තමයි ඇති වෙන්නේ. එතනින් එහාට නරකයේ ඉපදුනන් පස්සේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණාද කියලා තේරෙන්නේ නැහැ. හැබැයි මේ දුක් විඳින සත්වයන්ට එකම එක අවස්ථාවකට මොහොතකට පොඩි දැනසිල්ලක් ලැබෙනවා. ඒ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ පහළ වෙන තැන, උන්වහන්සේ බුදු වෙන තැන නේද? ආන්නේ වගේ අවස්ථා කීපයක විතරයි ඒ සත්වයන්ට දැනෙන්නේ. මේ සත්වයන්ට දැනෙන්නේ පොඩි නිකන් නිවි ගිය ගතියක්. ඒ ටික පොඩි ටිකකට පොඩි වෙලාවකට ඒ දුක නවතින වෙලාවක් තියෙනවා. එච්චරයි. ඊට පස්සේ ඒ දුක් පටන් ගන්නවා. ওই විදිහට සත්‍වික නරකයේ ඉපදලා හිටියා ඉන්නකොට ඒක ක්ෂණයක් නෙවෙයි. ඒකට කියනවා අක්ඛණය කියලා. අසමය. අනිත් කාරණේ තමයි මහණ ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්නවා. ධර්මයක් දේශනා කරනවා. අයන්ත පුද්ගලෝ තිරච්ඡාන යෝනින් උපපන්නෝ හෝති. එයා තිරිසන් ලෝකේ ඉපදලා ඉන්නවා. ඒ තිරිසන් ලෝකේ කැලේක වෙන්න පුළුවන්, මොහොතේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ විහෙර විහාරයේ අසල බල්ලෙක් වෙලා ඉන්න පුළුවන්, කුරුල්ලෙක් වෙලා ඉන්න පුළුවන්. හැබැයි එයාට පුළුවන් ද ධර්මාභූතී කරගන්න වෙන්නේ. මාර්ග බ්‍රහ්මචර්යා වඩන්ට හම්බෙන්නේ නැහැ. මෝඩ මිනිස්සු මෙන්න මෙහෙම කතාවල් කියනවා. අපි වන්දනා කරනකොට අපේ පූසක් පිරිත්තානවලු. බල්ලක් පිරිත්තානවලු. එහෙම කියනවා. බල්ලෝ බලල්ලු පිරිත්තානවලු. ඔක හිතන්න පුළුවන්. පිරිත් කියලා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ බණනේ. ඇත්තට ඒගොල්ලෝ අහනවා. මොකක්ද ඇත්තට එතන සිද්ධ වෙන්නේ? එකක් තමයි සද්දේට ඇහුම්කන් දීගෙන ඉන්නවා. සද්දේට ඇහුම්කන් දීගෙන ඉන්නවා ලස්සනට සත්‍යයනා කරනවා. එහෙම නැත්නම් එහෙම අර gedara ඔක්කොම මිනිස්සු එක තැනක ඉන්නවා නම් අර සතාට වෙන තැනක ඉන්න කන්නලීනේ. එයත් ඇවිල්ලා එතන පෙරලිලා ඉන්නවා. ඉතින් එතකොට කියනවා මේ අය
අපේ සතක් අපි වන්දනා කරනකොට ඇවිල්ලා පිරිත් අහනවා, බණ අහනවා, එහෙම කියලා කියනවා. ඔය සත්තුන්ට බණ අහන කර්ම බලන්න නැහැ. එතකොට මේක වර්ධිනවනේ. බුදුරජාණන් වහන්සේ අයංච පුද්ගලෝ ත්‍රිච්ඡායන යෝනින් උපපන්නෝ හෝති. අයම් භික්ඛවේ ဒ ුතියෝ අක්ඛනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාසය. තිරිසන් ලෝකේ ඉපදුනාන් පස්සේ මාර්ගයේ වඩන් බ්‍රහ්මචර්යාව වඩන්ඩ සමත විපස්සනා භාවනා කරන්ට අටසිල් සමාදන් වෙන්න උපෝසතේ කරන්ට අවස්ථාවක් හම්බ වෙන්නේ නේද? එතකොට අවස්ථා දෙකයි. දෙක තමයි තිරිසන් ලෝකේ ඉපදීම. හැබැයි මෙහෙම එකක් තිබෙනවා. ඔය සමහර සත්වයන්ට ශබ්දය ඇහිම නිසා එක්තරා විදිහක චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. ඔව් මැඩියා අර වවුල්ලු චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. ඒ චිත්ත ප්‍රසාදයේ ඇති වුණාම ඒ සත්වයෝ එතන ඇත්තටම ඒගොල්ලෝ නිවන් දකින්නවා කියන එක නෙවෙයි වෙන ජීවිතයක උපදින්න හේතු වෙන්නා වූ යම්කිසි ප්‍රසාදනීය කුසල චිත්තයක් හට ගන්නවා. ආන්නේ ඒක තමයි එතනදි වෙන්නේ. ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ. ඊළඟට දෙවෙනි කාරණේ තමයි තිරිසන් ලෝකයේ ඉපදලා හිටියොත් ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් පහළලා බණ කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. 3. වික්ඛවේ තථාගතෝච ලෝකේ uppannෝ හෝති ධම්මෝච දේශීයති. ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ධර්ම දේශනා කරනවා. අයංච පුද්ගලෝ පෙත්තිවිසයන් uppannෝ හෝති. හැබැයි මේ මිනිස්සයා මේ සත්වයා ඉන්නේ කොහෙද? പ്രേත ලෝකේ ඉපදලා. പ്രേත ලෝකේ ඉපදලා ඉන්නකොට ධර්ම අවබෝධය කරගන්න බෑ. මාර්ග බ්‍රහ්මචර්යය වඩන්න බෑ. ඒකට දැන් කීයක්ද? 2. තිරිසන් ලෝකේ ඉපදීම 3. දැන් එතකොට මේ ස්ථාන 3ම කියන්නේ මොකද්ද? සංසාරේ මේ ස්ථාන 3ම අසමය අවස්ථාවල්, අක්ඛන අවස්ථාවල්, ක්ෂණ සම්පත්තිය ඔය තැන්වල නැහැ. ඒ කියන්නේ හොඳටම තේරුම් ගන්න අක්ඛනේ කියලා කියන්නේ ක්ෂණයක් නෙවෙයි. මේ ස්ථානවල කිසිම කෙනෙක් භ්‍රමචර්යාව වඩන්නේ නැහැ, වඩන්න බෑ. අනිත් එක තමයි ප්‍රතිවිෂය කියලා කියන්නේ പ്രേතාත්ම භාවයක්. ඒ പ്രേතාත්ම භාවය ඇවිල්ලා ඒක දුකක් තිබෙනවා. සති දෙකක් දුක් විඳිනවා, සති දෙකක් සැප විඳිනවා, එක සතියක් දුක් විඳිනවා, තව සතියක් සැප විඳිනවා. ඔන්නෝම ඒවා තියෙනවා. සමහර නිරන්තරයෙන්ම දුක් විඳිනවා. බඩගින්නෙන් පිපාසයෙන් පිළිපෙලි ඉන්නා වූ සත්වයෝ. ඒ වගේ තැන් වලට යන කර්මත් තිබෙනවා. මිනිස්සුන්ට ඉරිසියා කරනවා. සාර්ථකත්වයේ දැකලා දරා ගන්නට බැරුව ඒ අයට යම් අඩන් තෙට්ටම් කරනවා. ඒ වගේම මිනිස්සුන්ට බනිනවා, දොස් කියනවා, ගරිහා කරනවා, පහත් කරලා අවමන් කරලා කතා කරනවා. ඒ පව් ඔක්කොම එකතු වුණාට පස්සේ ඒ අය අන්න ඒ වගේ තැන් වලට යනවා. ඒ වගේ තැන් වලට ගියයින් පස්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා බණ දේශනා කරත් අහන්න හිතන්න පුළුවන් කමක් නැහැ. ඒ අයට ධර්මාභූතය වෙන්නේ නැහැ. භ්‍රමචර්ය වාසය කියලා කියන්නේ මොකද්ද? මොකද්ද මේ භ්‍රමචර්ය වාසය කියලා කියන්නේ? භ්‍රමචර්ය වාසය කියලා කියන්නේ මොකද්ද ඇත්තට කියන්නේ භ්‍රමචර්ය? භ්‍රමචර්ය වාසය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්ට අවස්ථාවක් නැහැ කියන එකයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා කම්මන්ත, ආජීව, සම්මා වායාම, සති සමාධි කියන මේ අංග 8 වඩන්න කියන ඒ මේ අංග 8 වඩනවාට කියනවා මාර්ග බ්‍රහ්මචර්යා වාසය කියලා. තව තියෙනවා මේ මෛතුන බ්‍රහ්මචර්යාව කියලා තියෙනවා. එතකොට අර ස්ත්‍රී පුරුෂ කිසිම සම්බන්ධතාවයක් නැතුව ඉන්න එකට කියනවා ඒකත් බ්‍රහ්මචර්යාවක් තමයි. බ්‍රහ්මයාගේ හැටියට කාම සම්පත්තිය ධර්මයන්ගෙන් වෙන් වෙලා ඉන්නේ. හැබැයි මෙතන කියන්නේ මොකද්ද? බ්‍රහ්මචර්ය වාසය කියලා කියන්නේ නිවන් දකින්න හේතු වෙන මාර්ගය වඩා ගන්නට බෑ. හිර වෙලා කියන එක.
දැන් එතකොට ක්ෂණ අවස්ථා කීයක් මගහැරනවද? 3ක්. ඊළඟට කියනවා මහණෙනි වික්ඛවේ මහණෙනි තථාගතෝච ලෝකේ uppannෝ හෝති. ලෞතුරා බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්නවා. ධම්මෝච දේශීයති. උන්වහන්සේ කරුණාවෙන් ධර්මයක් දේශනා කරනවා. ඒ වුණාට අයංච පුද්ගලෝ අඤ්‍යතරං දීඝායුකං දේවනිකායන් උපපන්නෝ හෝති. ඒ වුණාට මේ සත්වයා බොහෝම දීර්ඝ ආයුෂ තිබෙන දේවනිකායක උපතිනවා. ඉපදලා ඉන්නවා. ඒ දේවනිකාය ඉපදලා බොහෝම කාලයක් දීර්ඝ ආයුෂ තියෙන දෙවියනිකායක උපදිනවා. එතකොටත් එයාට මේ බැරිලු ධර්ම අවබෝධය කරගන්න. දීර්ඝ ආයුෂ තිබෙන දිව්‍ය ලෝකයක උපදින. ඒ දිව්‍ය ලෝක කියලා කියන්නේ චාතුර් මහරජිකයක් නෙවෙයි. තවුතිසාවක් නෙවෙයි. යාමේ තුසිතේ නිම්මාන රති පරිනිම්මිත වසවත්ති ලෝක හතරක් නෙවෙයි. බ්‍රහ්ම ලෝක ඔක්කොමත් නෙවෙයි. ඒකේ තිබෙනවා එක ජීවිතයක් තිබෙනවා. ඒකට කියනවා අසඤ්ඤතල නිරෝධ කියලා. ඒක බ්‍රහ්ම ලෝකයක් ඇත්තටම. අසඤ්ඤතලයේ ඉපදුනාට පස්සේ ලෞතුරා ඒකේ කොච්චරක් කල් තියනවද ජීවත් වෙනවද? කල්ප 500යි. කල්ප 500යි. ඒ කල්ප 500 අතරතුර ලෞතුරා බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වුණා. මෙයා දන්නේ බුදු කෙනෙක් පහළ වුණායි කියලා. ඇයි? ආරංචියක් ගන්න බෑ. සිතක් පහළ වෙන්නේ නැහැ. මේ ශරීරය විතරක් තියෙනවා. ශරීරය විතරක් තියෙනවා. ඇහැක් එහෙම නැහැ. ඇහැක් කනක් කටක් බඩක් මොකක්වත් නැහැ. හිතක් පහළ වෙන්නේ නැහැ. සංඥාවකුත් නැහැ. ඒක නිසා සංඥාවක් නැති නිසා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණාද නැද්ද මොකක්වත් තේරෙන්නේ නැහැ. බඩගින්නක් දැනෙන්නෙත් නැහැ. උසම ගන්නෙත් නැහැ. විපාසයකුත් නැහැ. මොකක්වත් නැහැ. ඉතින් හැබැයි කොච්චර කාලයක් ඉන්නවද? කල්ප 500ක් ඉන්නවා. ඉතින් කල්ප 500ක් ඉතින් සංසාරයේටම අයිති තැනක තමයි ඉන්නේ. හැබැයි බුදුරුවා පහළ වුණාට මෙතන පුළුවන් ද මාර්ගයක් වඩන්න, වනක් අහන්න, හිතන්න බෑනේ. අන්න ඒක නිසා ඒකත් කියනවා අසමය අක්ඛණය කියලා. අවස්ථාව කියන එකයි මේකේ තේරුම. මේක තමයි හතරවෙනි ස්ථාන. තව එකක් තිබෙනවා. වික්ඛවේ මහණෙනි තථාගතෝච ලෝකේ uppannෝ හෝති ලෞත්‍රා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්නවා. ධම්මෝච දේශීති ධර්මයක් උන්වහන්සේ කරුණාවෙන් දේශනා කරනවා. අයංච පුද්ගලෝ පච්චත්තිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝති. පංචාන්තිම මේ පච්චාන්තිම ජනපදයක මිනිස්සු මේ සත්‍යය ඉපදලා ඉන්නවා. අවිඤ්ඤාතාරේසු නිලක්ඛේසු. ඒ කියන්නේ ප්‍රත්‍යන්ත දේශයක, ඒ කියන්නේ මධ්‍යම දේශයෙන් පිට බුදුරජාණන් වහන්සේලා පහළ වෙන මධ්‍යම දේශය කියලා එකක් හඳුනාගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනා කළ තියෙනවා. මේ මොන පළාතෙන්ද ඔය මධ්‍යම දේශය කියන්නේ ගන්නෙ කියලා. මධ්‍යම දේශයෙන් බාහිර තැනක උපදලා ඉන්නවා. ඒ වුණත් එයා අවිඤ්ඤාතාරේසු නිලක්ඛේසු. ඒ කියන්නේ ඔය වැද්දු වෙලා උපදිනවා. ඊට පස්සේ ඔය ඇබොරිජිනීස්ලා වගේ තැන්වල උපදිනවා. මෙලෝදියක් එහෙම හිතන්න පුළුවන් කමක් කල්පනාවක් එහෙම නැහැ. අවිඤ්ඤාතාරේසු නිලක්ඛේසු කියලා කියන්නේ හරිම පහත් චින්තන තියෙන කට්ටිය. දැන් පුළුවන් වේද ඔය පංචශීලීවත් කියලා දෙන්න මේගොල්ලන්ට ඔය ඕස්ට්‍රේලියාවේ ඉන්න ඇබොරිජිනස් මිනිස්සුන්ට බෑනේ. තව ඉන්නවා කොටසක් පපුවා නිව්ගිනියාවේ. පපුවා නිව්ගිනියාවල ඉන්නවා මේ මිනිස්සු කොටසක්. ඒගොල්ලෝ ඔවුනොවුන් ගහ මරා ගන්න. දැන් නම් ටික ටික සිවිලයිස් කරන්න යනවා කියලා ඔහොමම කියනවා. ඉතින් ඒ වගේ වනාන්තර පිටිසර පළාත්වල ඉපදුනාට මිනිස්සෙක් කියලා ඉපදිලා ඉන්නවා. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්න මධ්‍යම දේශේ පිටස්තර තැනක කියන්නේ හිංසනයක් නැති මිනිස් කොට්ටාසයක් කියලා ඉපදෙනවා.
එවැනි අවස්ථාවකදී යත්තනත්ති ගති භික්ඛූණං භික්ඛුණීණං උපාසකාණං උපාසිකාණං. ඉතින් ඒ පැත්තක කිසිම භික්ෂුන් වහන්සේ නමක් භික්ෂුණියක් උපාසක උපාසිකාවක් කවුරුවත් නැහැ. එතෙන් යන්නෙත් නැහැ, උපදින්නෙත් නැහැ, පහළ වෙන්නෙත් නැහැ, කොහෙවත් නැහැ. ඉතින් මේ සතර උපාසක උපාසිකාවන් භික්ෂු භික්ෂුණීන් නැති මේ වගේ තැනක මිනිස්සෙක් කියලා හිටියත් එයාට බණහන්ට අවස්ථාවක් මාර්ග බ්‍රහ්මචර්යාව පවත්වන්නට අවස්ථාවක් පහළ වෙන්නේ නැහැ. මේක තමයි පස්වෙනි අවස්ථාව. අපි එක ලියමු ප්‍රත්‍යන්ත ජනපදයක නුවණ මද මිනිසුන් බවට පත් වෙලා ඉපදී. ප්‍රත්‍යන්ත ජනපදයක උපදිනවා. හැබැයි ප්‍රත්‍යන්ත ජනපදයක ඉපදුනාට බුදුරජාණන් වහන්සේත් ඒ කාලේ ඉන්නවා. දැන් එයා අපායෙත් නැහැ. අපායෙත් නෙවෙයි ඉන්නේ. තිරිසන් ලෝකෙත් නෙවෙයි. പ്രേත ලෝකෙත් නෙවෙයි. අසඤ්ඤතලෙත් නැහැ. මනුස්ස ලෝකෙම ඉන්නවා. හැබැයි මනුස්ස ලෝකෙ හිටියට අර රේන්ජ් එකෙන් එළියේ ඉන්නේ. කල්පනාවක් සිහියක් නැහැ. එතකොටත් එයාට ධර්ම අවබෝධය කරගන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. මේක තමයි පස්වෙනි අවස්ථාව. ඊළඟට කියනවා පුනජපරම් භික්ඛවේ තථාගතෝ ලෝකේ උප්පන්නෝ හෝති. මහණෙනි තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්නවා. ධම්මෝච දේශීයති උන්වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් ධර්මයක් දේශනා කරනවා. අවස්ථා දෙකක් තියෙනවානේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා බණ දේශනා කරනවා. අයංච පුද්ගලෝ මජ්ක්‍ධිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝති. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්න මධ්‍යම ජනපදයේ පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේලා සක්විති රජුරු පහළ වෙන මධ්‍යම දේශය කියනවනේ. ඒ මධ්‍යම දේශේ පහළ වෙනවා. දැන් ඉතින් හොඳයි. මධ්‍යම දේශේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ඒ ගම් පළාතෙම ඒ නගර බදම ඉන්න. ඒ වුණාට පච්චාජාතෝ හොති මිච්ඡාදිත්තිකෝ විපරීත දර්ශනෝ. එයා ඒ හිටියත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආරාම සේනාසන ගම්මාන වල හිටියත් මෙයා අමු මිත්‍යා දෘෂ්ටිකයි. මිත්‍යා දෘෂ්ටික විපරීත දර්ශන. එයාගේ දැකීම දර්ශනය මේ ඩිස්ටෝටඩ් වෙනස්. නත්ති දින්නම් නත්ති ඉත්තම්. දුන්නා වූ දේ විපාක නැහැ. ඕවා වැඩක් නැහැ. ඒ වගේම පූජා කරපු දේම ආයෙ මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. වෙනවා නම් වෙන්නේ තමන්ගේ ටික නැතිලා යන්නේ. නත්ති සුකට දුක්කටානම් කම්මානම් ඵලං විපාක. කරන්නා වූ හොඳ දේවල් වල කිසි වැඩක් නැහැ. කරන්නා වූ නරක දේවල් වල ඒ කර්මයන්ගේ ප්‍රතිඵලයක් නැහැ. ඉන්නේ නැහැ. නත්ති අයන් ලෝකෝ. මේ ලෝකයේ කියලා බාර ගන්න දෙයක් නැහැ. නත්ති පරෝ ලෝකෝ. එයාකට පරලොවක් කියලා දෙයක් ওই මිනිස්සු කෑ ගහනවා එහෙම එක්කුත් නැහැ. නත්ති මහතා, නත්ති පිතා, අම්මා තාත්තා කියලා ඔය නිකන් ගුණවත්යි කියලා හිතාගෙන එහෙම කෙනෙක් ඇත්තේ නෑ. මේ නිකන් මිනිස්සු නිකන් අපි නිකන් පදයක් හදාගෙන ඉන්නවා. මෙයාට අම්මා කියනවා, අරයට තාත්තා කියනවා. ඉතින් ඒ අරින්න මොකක්වත් නෑ. ඒ අම්මා තාත්තාට ඒකෙන් අත්‍යවශ්‍යම විශේෂම කියන්නේ අම්මට තාත්තට උදව් උපකාර කරලා රැක බලා ගත්තට දැන් අපි කියනෝනේ මව්පිය උපස්ථාන, මවට සංග්‍රහ කරන්න, පියාට සංග්‍රහ කරන්න මහා පින් සිද්ධ වෙනවා. රැක බලා ගත්තාම එහෙම කියනෝනේ. ඒගොල්ලෝ කියන්නේ ඒ අම්මා තාත්තා නිකන් ඒගොල්ලෝ නිසා අපි උපදුනා තමයි. ඉතින් ඒගොල්ලෝ මැරලා යනවා, අපිත් මැරලා යනවා. ඒගොල්ලන්ට කරපු දේ අපිට හම්බ වෙන්නේ නැහැ. මොකක්වත් නැහැ කියලා අර දෙමව්පිය උපස්ථාන එහෙම කැන්සල් කරනවා. ඒවා පිළිගන්නේ නැහැ. විපරීත දර්ශනේ, මිත්‍යා දෘෂ්ටික විපරීත දර්ශනේ. හැබැයි මේවා දරාගෙන ඉන්න එක්කෙනා ඉන්නේ කොහෙද? මධ්‍යම දේශේමයි. නත්තිකත්තා ඕපපාතිකා. මේ ඕපපාතික දිවියෝ කියලා බ්‍රහ්මයෝ කියලා જાතියක් ඇත්තෙත් නැහැ. නත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මග්ගතා සම්මාපටිපන්නා. අනිත් එක මේ ලෝකේ බ්‍රහ්මයෝ කියලා જાතියක් ඇත්තෙත් නැහැ. මේ ලෝකේ අවබෝධ කරගත්තා කියලා
කියන්නා වූ එහෙම ලෝකයට මේ දැනුමක් දේශනා කරන කට්ටියක් නැහැ. මේ නිකන් අපිට ඒ ඉපදිච්ච තැන ඉතින් පොඩ්ඩක් පරිසරයට මේ දැනෙන්න යම් කිසි දැනුමක් තියෙනවා. අපි මැරලා ගියාට පස්සේ ඒක ඉවරයි. ඔන්න ඔහම විපරීත දර්ශන. විකෘති දැකීම, විකෘති දර්ශන තියෙන අය ඉන්නවා. ඒ වගේ අයට ලෞතර බුදුරජාණන් වහන්සේ අල්ලපු වැටි පහලලා හිටියත් වැඩක් තියනවද? නැහැ. එයාට මාර්ග භ්‍රමචර්යාව කරගෙන යන්න පුළුවන්ද? නිවන් මාර්ගයක් පේනවද? නැහැ. ආන්නයකට කියනවා මිත්‍යා දෘෂ්ටික ඉපදීම කියලා. මිත්‍යා දෘෂ්ටික වෙලා ඉපදීම. සමහර වෙලාවට ඕක ඔය මිත්‍යා දෘෂ්ටික වෙලා ඉපදීම නෑදෑය වුණත් වර්ධින. යසෝදරා දේවියගේ තාත්තා කෝලී වංශේනේ නේද? යසෝදරා දේවියගේ තාත්තා මේ මොකද උනේ? අපාගත වුණා. ඒ මොනා කරලා? බුදුරජාණන් වහන්සේට ගරහලා, දොස් කියලා, බැනලා, අපවාද කරලා, නිඳා කරලා අපාය ගියා. දැන් නෑද නේද? මාන්නේ මුලා වෙලා මම නිකන් කියනවනේ සෙකන්ඩ් වෙන්නේ නැහැ කියලා. නේද? සෙකන්ඩ් වෙන්නේ නැතුව ගිහිල්ලා බණ මේ කරපු දේවල් වලින් තමයි ෆස්ට් එකටම ගිහිල්ලා තියෙන්නේ. අරගෙන ඉපදුනේ. ඉතින් එතකොට මිත්‍යා දෘෂ්ටික ඉපදුනාම එයාට ධර්මාභූතය කරගන්න මාර්ග භ්‍රමචර්යාව ආර්ය අෂ්ටාංගික මාර්ගය ය아가න්න බෑ. දැන් මේ අවස්ථා කීයක්ද මේකේ? 6යි. ඊළඟට කියනවා මහණනි වික්ඛවේ තථාගතෝච ලෝකේ උපන්නෝ හෝති ධම්මෝච දේශීති. ඉතින් තථාගතයන් වහන්සේ ලෝකෙ ඉපදලා ලෝකයාට කරුණාවේ මෛත්‍රියෙන් ධර්මයක් දේශනා කරනවා. ඊළඟට දැන් මේ පස්වෙනි එක්කිනා ඉපදලා ඉන්නේ කොහෙද? පස්වෙනි එක්කිනා ඉපදලා ඉන්නේ මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ පිටිසර පළාතේ. 6 වෙනි එක්කිනා ඉපදලා ඉන්නේ මනුස්ස ලෝකේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන ඒරියයි. ඒ වුණාට එයාගේ හිත වෙනස් වෙලා. නරකය කියලා කියන්නේ වෙන ලෝකයක. තිරිසන් ලෝකය කියලා කියන්නේ වෙන භවයක. പ്രേත ලෝකයක් වෙන තැනක. අසංනිස්සේ තලයක් වෙන තැනක. එතකොට මනුස්ස ලෝකයෙන් බාහිර 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනා දුරයිනේ. ඒ අවස්ථාවක් නැහැ. ඒක නිසා ඒගොල්ලන්ගේ ඒ ජීවිතවල තියෙන භයානක තත්ත්ව නිසා බුදුරජාණන් වහන්සේ හමු වෙන්නෙත් නැහැ, බණහන්ටත් බැහැ. හැබැයි පස්වෙනි එක්කෙනා මනුස්ස ලෝකයේ උපදින්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ පහළ වෙන මනුස්ස ලෝකයේම ඒ කාලයේම පහළ වෙනවා. ඒ වුණාට යාට මනුස්ස ලෝකයේ ඉපදුනත් බුදුරජාණන් වහන්සේ ගැවසෙන වඩින ඒරියාවකින් පරිබාහිර චින්තනයක් නැති තැනක තමයි ඉන්නේ. 6 වෙනි එක්කෙනාක් තියෙන 6 වෙනි එක්කෙනා බුදුරජාණන් වහන්සේගේ ළඟ පළාතක ඉන්නවා. ඒ වුණාට එයාගේ ඔළුව හරි නැහැ. මිත්‍යා දෘෂ්ටිකයි. ඊළඟට කියනවා මහණි අයංච පුජ්ජලෝ මජ්ජිමේසු ජනපදේසු පච්චා ජාතෝ හෝති. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ කෙනෙක් පහළ වෙනවා. දැන් මේ මධ්‍යම දේශයෙන් පහළ වෙනවා. පහළ වුණාට සෝච හෝති දුප්පඤ්ඤෝ ජලෝ ඒලමුගෝ. මේ ළඟම උපදිනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ඒ ගම්මානේ විහාරකිට්ටුව ඉන්නවා. හැබැයි මනුස්ස ලෝකේ. හරි. දුප්පඤ්ඤෝ ජලෝ ඒලමුගෝ කියලා කියන්නේ මහා මෝඩ, ඒ වගේම යන්න දෙන්න දන්නේ නැති, කතා කරන්න දන්නේ නැති මහා මෝඩයෙක් කියලා උපදිනවා. දැන් ඉන්නේ ඔය ඉන්නේ මිනිස්සු ඉන්නවා මේ මන්ද බුද්ධික වෙලා ඉතින් 100ක් කල්පනාවක් නැහැ. හරි මෝඩයි. හැබැයි මිනිස්සේ. ඉතින් මෝඩ මිනිස්සෙක් කියලා උපදිනවා. සමහරට බුදුරජාණන් වහන්සේගේ විහාරයටත් යනවා. පන්සල් වලත් එනවා.
කණ්ඩ ටිකක් දුන්නාම පස්සේ කනවා. අතු ගන්න කිව්වොත් අතු ගන්නවා භාගයයි. ඊට පස්සේ හිටපු ගමන් යනවා. ඊට පස්සේ නාය දවස් කීපයකින් ආය ඇවිල්ලා ඉන්නවා. ඔහොම වැඩ කරන අය ඉන්නවා. දුප්පඤ්ඤෝ මෝඩ ඒ වගේම කිසි කල්පනාවක් නැති හේල මූග. ඉතින් ඒ වගේ කෙනෙක් කියලා උපදින. න පටිබලෝ සුභාසිත දුබ්බාසිතස අත්තමඤ්ඤාතු. හොඳක් නරකක් තේරුම් ගන්නට එහෙම නුවණක් කල්පනාවක් සිහියක් නැහැ. දුබ්බාසිත සුභාසිත දුබ්බාසිතස අත්තමඤ්ඤාතු. මොකද්ද හොඳ දේ මොකද්ද නරක දේ කියලා එහෙම තේරුම් ගන්නට බෑ. ආන්න ඒ වාගේ කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පහළලා ඉන්න තැනක පහළ වුණත් ධර්මාභූති කරගන්න බෑ. ඒකට කියනවා අයං වික්ඛවේ සත්තමෝ අක්ඛනෝ අසමය බ්‍රහ්මචර්ය වාසය. ඒ වගේ කෙනෙකුට මේ බුද්ධ ශාසනයෙන් ගන්න දෙයක් නැහැ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඔය මහාන කරනකොට කල්පනාව නැති ඔය වාගේ මෝඩ අය මහාන කරන්න එපා කියලා දේශනා කළා. හේතුව සීරු පෙරව ගන්න දන්නේ මොනවා කියනවද දන්නේ කොහේ යනවද කියලා දන්නේ දන්නේ. ඉතින් ඒ වගේ අය මේ මහාන කරන්න එපා. ඒ වගේ අයට සිහිය කල්පනාව නැති අයට මේ බුද්ධ ශාසනය යමක් ගන්න බෑ. ඒ කියන්නේ මාර්ග බ්‍රහ්මචර්යාව නිවන් මාර්ගයේ ගමන් කරන්න ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒක නිසා මහාන කරන්න එපා කියලා උන්වහන්සේ දේශනා කළා තියෙනවා. පහන් පැනවීම කරලා තියෙනවා. ඔය සමහරලාට ඉතින් ඔය එක එක අය ගිහලා මහාන කරනවානේ වගේ. ඒව මහානකම් පිළිතන්නේත් නෑ. ඇත්ත වශයෙන්ම ඒක අතපයි. දැන් එතකොට මේකට කියනවා මොකද්ද? මේ අඥාන භාවයෙන් අඥාන මූලකේ කියලා ඉපදී. අඥාන මෝඩ කෙනෙක් කියලා ඉපදී. ඒ තමයි 7 වෙනි අවස්ථාව. දැන් මේ අවස්ථා කිසිම දෙයක නිවන් යන්න පුළුවන් අවස්ථාවක් මේකේ ට්‍රැක් වෙන්නේම නැහැ. ඊට පස්සේ කියනවා පුනචපරම් වික්ඛවේ තථාගතෝචේ ලෝකේ අනුපන්නෝ හෝති අරහං සම්මා සම්බුද්ධෝ. එතකොට දැන් ලෝකයේ ධම්මෝච දේශයේදී ඕපසමිකෝ පරිනිබ්බායතෝ සම්බෝධගාන සුගතප්ප වේතෝ අයංච පුද්ගලෝ මජ්ක්‍ධිමේසු ජනපදේසු පච්චා ජාතෝ හෝති සෝච හෝති පඤ්ඤවා අජලෝ අනිලභුගු. දැන් මධ්‍යම දේශයේ මිනිස්සේ ඥානවන්ත කල්පනාව සිහිය තියෙන ඊ타ත්ම හොඳ සත්පුරුෂ හැඟීම් තියෙන කෙනෙක් වෙලා මධ්‍යම ප්‍රදේශයේ ලෞතුරා බුදුරජාණන් වහන්සේලා පහළ වෙන මධ්‍යම ප්‍රදේශයේ හොඳ කල්පනාව තියෙන කෙනෙක් කියලා උපදිනවා. පටිපලෝ සුභාසිත දුබ්බාසිතක අත්තමඤ්ඤාතෝ. හොඳ දේවල් නරක දේවල් තේරුම් ගන්නත් හොඳට සිහියක් කල්පනාවක් යාට තියෙනවා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේලා පහළ වෙන ඒ ඒරියා එකේ උපදිනවා. හැබැයි එයා මධ්‍යම දේශයේ උපදිලා ඒ පළාතේ උපදිලා හොඳ ඥානවන්ත කෙනෙක් කියලා ඉපදුනාට බුදුරජාණන් වහන්සේ නමක් ඒ කාලේ පහළ වෙන්නේ නැහැ. එතකොට එයා සුදුසු තැන ඉපදුනත් ඥානයේ ශක්තිය තිබුණත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා නැති නිසා ධර්මයක් දේශනා කරන්නේ නැති නිසා අහන්න අවස්ථාවක් නැහැ. එහෙනම් නිර්වාණ මාර්ගයේ යාගන්ට භ්‍රමචර්යාව වඩන්න අවස්ථාවක් නැහැ කියලා දේශනා කරා. එතකොට ඒකට කියනවා අබුද්ධෝත්පාද කාලයක ඉපදිය. දැන් ඒකට මේ අවස්ථා කිසිම මේ අවස්ථා 8ේම හැබැයි මේක මේ කියලා තිබුණාට මේ ක්ෂණයේ අවස්ථාව කියලා ඒකේ 8 නෙවෙයි තියෙන්නේ. අරකේ කන්ටිනියුේෂන් එකක් මේ 6 7 8 තියෙන්නේ. සුදුසු කාලය කියලා කියන්නේ නිවන් අවබෝධ කරගන්නට පහසුකම් ලැබෙන හොඳ අවස්ථාව. එතකොට දැන් මේ අවස්ථා 8ට කියනවා මොකද්ද? දුෂ්ටක්ෂණ එහෙම නැත්නම් නුසුදුසු අවස්ථා 8 කියලා.
මේ අවස්ථා 8ේදීම කිසිම කෙනෙකුට ධර්ම අවබෝධය කරගන්න බෑ. හේතු තියෙන කාරණා. ඒකෝ වික්ඛවේ කනෝච සමයෝච බ්‍රහ්මචර්ය වාසය. එකම එක අවස්ථාවක් තියෙනවා නිවන් අවබෝධය කරගන්නට. එහෙම නැත්නම් මාර්ගයේ හැසිරෙන්න. එකම එක අවස්ථාවක්. ඒකෝ කන. එකම අවස්ථාවක් තියෙනවා. කතමෝ ඒකෝ ඉද වික්ඛවේ තථාගතෝච ලෝකේ uppannෝ හෝති. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලයි. අරහං සම්මා සම්බුද්ධෝ. ඉතින් උන්වහන්සේ සම්මා සම්බුද්ධයි. දැන් ධර්මයක් දේශනා කරනවා. නිවන් මාර්ගයේ දේශනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්න කාලයේදී මේ පුජ්‍යලයක් මධ්‍යම ප්‍රදේශයේ ජනපදයේ ඔන්න දැන් උපදිනවා. එයා ඥානවන්ත කෙනෙක්. සත්පුරුෂ ඥානවන්ත හොඳට සිහිය කල්පනා තියෙන හොඳ නරක තේරුම් ගන්න පුළුවන් එක්කෙනෙක්. අයංච පුද්ගලෝ මධ්‍යමේසු ජනපදේසු පච්චාජාතෝ හොති. දැන් මේ පුද්ගලයා මධ්‍යම ප්‍රදේශයේ උපදිනවා. ඥානවන්තයි. අර්ථය තේරුම් ගන්න පුළුවන්. අයම් භික්කවේ ඒකෝ කනෝ ඒකෝද කනෝ ඒකෝව කනෝච සමයෝ බ්‍රහ්මචර්ය වාසය. මෙන්න මේ අවස්ථාව තමයි මේ බ්‍රහ්මචර්යාව එහෙම නැත්නම් මාර්ගයේ වඩන්ට හොඳම අවස්ථාව. ඉතින් මේ අපි හිතන්න ඕනේ එකම අවස්ථාවයි තියෙන්නේ. ශන අවස්ථාව. අනිත් 8ම ඉවරයි. මධ්‍යම දේශයේ ඉපදුනාම බ්‍රහ්මචර්යාව වඩන්න පුළුවන්. මාර්ගය යන්න පුළුවන්. ඉතින් මේ කියන්නේ මාර්ග බ්‍රහ්මචර්යාව හේවත් ඒ වගේම ප්‍රතිපදාව මහාන උපසම්පදා වෙලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව වෙලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයේ පිහිටලා ධර්මයේ ගමන් කරන්න පුළුවන් අවස්ථාව. එකක් තමයි දිව්‍ය ලෝකයේ ඉපදුනාම සැප වැඩි. ඒක නිසා මගහැරී යන අවස්ථා වැඩි. අපායේ ඉපදුනාම දුක වැඩි. ඒක නිසා මගහැරී යන අවස්ථා එමටයි. ඒක වැඩි. මනුස්ස ලාභං ලද්ධාන සද්ධම්මේ සුප්පවේදිතේ. මනුස්ස සද්ධර්මයේ තිබෙන කාලයක මනුස්ස ජීවිතයක් ලබාගෙන යේ කණං නාදි ගච්ඡanti. Tamante ලැබිලා තිබෙනා වූ අවස්ථාව ඉක්මව යන්නේ නැහැ. අතිනාමින්තිතේ කණං. ඒක මඟ හරින්නේ නැහැ. බහුහි අක්ඛනා වුත්තා මග්ගත් අන්තරායක. මාර්ගය ඒ කියන්නේ නිවන් මාර්ගයේ අහුරාදාන අවස්ථාව නොවන ඒවා දැන් ওই විදිහට 8ක් කිව්වා. කදාචි කරහචි ලෝකේ uppajjanti තථාගත. කවදා හරි දවසක ලෝකේ තථාගතයන් වහන්සේලා පහළ වෙන උපදින. තස්සිදන් සම්මුඛී භූතං යම් ලෝකස්මින් සුදුල්ලබං. ලෞතුරා බුදු කෙනෙක්ගේ ධර්මයේ උන්වහන්සේලා හමු වීම සුලභ නැහැ. ඒ කාන්තේම දුර්ලභයි. මනුස්ස ප්‍රතිලාභෝච සද්ධම්මස්ස ජේසන. බුදු කෙනෙක් පහළ වීමත් අපි මනුස්ස ජීවිතයක උපදීමත් ධර්මයේ දේශනාවක් අහන්ට ලැබීමත් හරිම දුර්ලභයි. අලං වාය මිතුන් සත්‍ය අත්කාමේ නිදන්තුනා. ඒක නිසා Tamante වැඩ කැමැති සත්පුරුෂයන් විසින් විශේෂයෙන්ම මේ කාරණේ දැනගෙන උත්සාහවත් විය යුතුයි කියලා කියන්නේ. උත්සාහ කරන්න ඕනේ. දැන් අපිට ඒ අවස්ථාව ලැබිලා තිබෙනවනේ. නේද? අපි බුදුරජාණන් වහන්සේගේ ඒ ප්‍රදේශයෙන් අයින් වුණත් උන්වහන්සේගේ ධර්මයේ ලබාගෙන උන්වහන්සේගේ ධර්මයට අනුකූලව මෙච්චර මේ දුර රටක ඉඳගෙනත් අපි ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් තියෙනවා. දැන් මධ්‍යම දේශයේ හිටියත් ඉන්දියාවේ කොච්චර ඉන්නවද මිනිස්සු? දැන් අපි අදට යනකොට මධ්‍යම දේශයේදී යනකොට අද ඉන්න මිනිස්සු ගොඩක් ඉන්නවනේ. මේ පිටින් ගිහිල්ලානේ බුරුමෙන් තායිලන්තයෙන් විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් ගිහලා තමයි බුද්ධ ගයාව බරණැස
ඊට පස්සේ ඔය කපිලවස්තු ජේතවනාරාමයේ ඔය පැත්තේ ඉන්නේ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා කියලා. නේද? එතකොට එහෙ ඉන්න මිනිස්සුන්ට වඩා මේ පිටින් යන අය තමයි හැඟීමකින් කටයුතු කරන්නේ. ඇත්තට එහෙ ඉන්න මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිකයි. මිත්‍යා දෘෂ්ටිකයි. මධ්‍යම ප්‍රදේශයේ හිටියයි කියලා විහාරයේ විහෙර විහාරස්ථාන ළඟ ඉපදුනායි කියලා එහෙම වෙන්නේ නැහැ. ඒ අය මිත්‍යා දෘෂ්ටිකයි. කතං විජඤ්ඤා සද්ධම්මං කනෝ වේමා උපජ්ජතා කනාතේකාය සෝචන්ති නිර්යාමිය සමප්පිතා. ඒක නිසා හොඳට කල්පනාකාරීව මේ අවස්ථාවේ තිබෙන වටිනාකම අපි හොඳට හිතන්න ඕනේ. ඉතින් මේ අවස්ථා 8ක් තියෙනවා. ඒ අවස්ථා 8ම හරියම අභාග්‍ය අවාසනාවන්ත. අපි හිතලා බලන්න අපි දැන් ඉන්නේ නරකයේද? තිරිසන් ලෝකයේද? ප්‍රේතනිකායේද? මිත්‍යා දෘෂ්ටික භාවයේද? එහෙම නැත්නම් ඉන්දියාවේ ඉපදලා මේ වෙන මිත්‍යා දෘෂ්ටික දැනකද? අඥාන මෝඩ වෙලා ඉපදලත් නැහැ. සිහිය කල්පනා තියෙන අබුද්ධෝපාද කාලයකුත් නෙවෙයි. නේද? මේ අපිට මේ වාසනාව ලැබිලා තිබෙනවා. අපිට මේ අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒක නිසා මේ ටික හිතන්න තමයි අපිට මේකේ තියෙන වටිනාකමයි අපිට තියෙන ලැබිලා තියෙන සම්පතයි අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි අර ඇතුලෙන් ඇති වෙන ශක්තිය එන්නේ. ඒක නිසා හැම කෙනාම ඉතාමත්ම වටිනා අවස්ථාවක් මේ උදාපත් කරන තිබෙන්නේ. දැන් මේ වගේ බණ කියන, අහන, හිතන, මේ වගේ ධර්මය සාකච්ඡා කරන, මේ වගේ ගැඹුරු ධර්ම පරාසයන් පිළිබඳව හිතන්ට අවස්ථා බුදුරජාණන් වහන්සේගේ පහළ වෙච්ච එහෙම නැත්නම් උන්වහන්සේ වැඩ හිටපු ජේතවනාරාමේ පැත්තේවත් අද තියෙනවා කියලා හිතන්න අමාරුයි. බුද්ධ ගයාවක් තියෙනවා. පිටින් ගිහිල්ලා මිනිස්සු ඉතින් ඔය සාකච්ඡා කරාට ඔය ශාලාවක එහෙම සත්‍යයනා කරාට එහෙම නැතුව හම්බ වෙන්නේ නැහැ. එහෙ ඉන්න මිනිස්සුන්ගේ. හොඳයි. ඔය කාරණා 8 අක්ඛන අසමය. ක්ෂණ සම්පatti තියෙන එකයි. බුදු කෙනෙක් පහළ වෙනවා, මනුෂ්‍ය ජීවිතයක් උපදිනවා, මනුෂ්‍ය ලෝකයක ඥානවන්ත කෙනෙක් හැටියට අවස්ථාව සැලසෙනවා. ඒ නිසා හැම කෙනාම ගොඩාක් සතුටු වෙන්න අපිට ලැබිලා තියෙන වාසනාවන්ත අවස්ථාවක්. මේක මිස් වෙන්න අරින්න නැතුව, මේක මගහැරියන්ට අරින්න නැතුව මේකෙන් ගත යුතු ප්‍රයෝජන හරි වැඩි. මාස 12ක් තියෙනවා අවුරුද්දකට. ඒ මාස 12ට පුරහඳ 12ක් හරි 13ක් හරි වෙන සමහර අය 13යි සමහර අය 12යි. ඉතින් ඒ පුරහඳ කාලෙට කියනවා මොකද්ද? මේ පරිපූර්ණ උපෝසත දිවස කියලා. උපෝසත අවස්ථාව. ඒ උපෝසත දවසට ඇත්ත වශයෙන්ම මේ ලෝකයේ තිබෙන ස්වභාවයට අනුව දෙවි දේවතාවෝ එහෙම ඒ අයගේ මීටින් තියෙන කාලය. ඉතින් ඒ කාලයට විශේෂයෙන්ම ඒ උපෝසත දවසට ඒ කියන්නේ මාසේ පොය දවස ඊළඟට පුරපසළොස්වක දවසට පුළුවන් හැටියට උපෝසතයක් අදිෂ්ඨාන කරගෙන සේනාසනයක හරි ගෙදරක හරි ඉඳගෙන කැපවීමෙන් යුක්තව Taman ඔය කෙලෙස් වලට එන්න තියෙන දේවල් අහුරලා ටීවී එක නවත්තලා ඒ වගේම ඔය ඉන්ටර්නෙට් එකේ අනවශ්‍ය දේවල් බලන්න කියන්නේ නැතුව ප්‍රවෘත්ති අහන්න නැතුව ඒ වගේම හිත කැළඹෙන කතාවල් අහන්න නැතුව වෙනත් කෙනෙක් අනවශ්‍ය අයට නිකන් කෝල් දෙන්නේ නැතුව සංවරව එක දවසක් තියාගන්න පුළුවන් නම් එදාට උපදින කුසල් සිතුවිලි වල ප්‍රමාණය, ශක්තිය, බලය, ආනුභාවය ඒ වගේ තියෙන තේජාව මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බෑ. ඒ තරම් මහා ආනුභාව ශක්තියක් තියෙනවා. ඒවා කරගන්න පුළුවන් අවස්ථාව මේ වගේ නිදිලා තියෙන නිසා අපිට ලැබිලා තියෙනවා. හොඳයි. ඔයන්න ওই කාරණා ටික මට විශේෂයෙන්ම කියන්න ඕනකම තිබුණා. මේක මට හිතෙන විදිහට කිව්වද දන්නේ නැහැ. නමුත් මේ ටික මතක් කරගන්න අවශ්‍යතාවය තිබුණා.